අද වෙනකොට ඔෆිස් එකකවත් වැඩ කරන්න බෑනේ ඉංග්‍රීසි දන්නේ නැත්තම්. ඒතර තමන්ගේ ළමයාව ඔෆිස් එකකවත් වැඩ කරන්න ආස නැති අම්මලා තාත්තලා තමයි ඉංග්‍රීසි ඕනේ නැහැ කියලා හිතන්නේ. මම රෝහලක ලොකුම රෝහලේ 127ක් විතර අරගෙන තියෙනවා. මම යන හින්දා බෙහෙත් ගන්න. ඇත්තටම ෆීලින් එක කොයි වගේද ධනවත්ම ව්‍යාපාරිකයා කියන තැනට ආවට පස්සේ? එක්ක වැඩසටහන මුලින් ඉඳලා අන්තිමට කියවන්නේ නැහැ. චුට්ටක් කියවලා කමෙන්ට්ස් එකක් දාලා මාරු වෙනවා. ඒතර ඒකෙන් වෙන්නේ අර සමාජෙට අර ඉගෙන ගන්න ඕන මිනිහෙකුට හරි ඉගෙන ගන්න දෙයක් මේ වගේ වැඩසටහනක් බලලා ඉගෙන ගන්න නැති කරන එක. අද තියෙන ලේටස්ට් ප්‍රොජෙක්ට් එක මම තාම කරනවද නැද්ද කියලා තීරණය කරලා නැහැ. හැබැයි ටේබල් වල තියෙන්නේ සෙමි කන්ඩක්ටර්ස් වලින් චිප්ස් හදන්න. ලොකු කම්පැනි වලට මේකෙන් ප්‍රශ්නයක් වෙලා නැහැ. විශේෂයෙන්ම මූල්‍ය ආයතන වලට, බැංකු වලට. ඒතර මේ කොරෝනා බලපෑවේ පොඩි මිනිස්සුන්ට විතරයිද? මං ව්‍යාපාරිකෙක් හැටියට පින් කරන්නේත් ස්මාර්ට් විදිහටම. අතරම කිව්වොත් ලොකු දුව අපට ආසාවක් තිබුණා රජයේ පාසලකට දාන්න. නෙගටිව් කමෙන්ට්ස් දාන අයව Facebook එකේ අර කමෙන්ට්ස් දැම්මහම සමහරක් අය ඇත්ත නමත් එක්ක තියන අය ඉන්නවනේ. එහෙම කන්ටැක්ට් කරලා පොඩි පර්සනල් බැලුවා. හැමෝගෙම හිත ඇතුලේ පොඩි ડિප්‍රෙස් එකක් තියෙනවා. තමන්ගේ ළමයට හොඳට උගන්වන්නකෝ. ඒ ළමයි પાස්පෝර්ට් එක අරගෙන යයි. රට හොඳ නැත්තම්. මොකද අපේ ප්‍රෙඩික්ෂන් එකේ තිබුණේ කොරෝනා වෛරස් එක මීට ඉස්සෙල්ලා 6 පාරක් ඇවිල්ලා තියෙනවා. ලංකාවේ විශාලතම ඔන්ලයින් කැමරා ස්ටෝ එක කැමරා LK විදින් ගෙදර ඉන්න ඔයාට දැන් ඔයා කැමතිම කැමර එක ඔන්ලයින් ගිහිල්ලා තෝරලා ගෙදරටම ෆ්‍රී ඩිලිවර් කරන්න සූදානම්. ක්‍රෙඩිට් කාඩ් වලින් ටික ටික ගෙවන්නත් පුළුවන්. ප්‍රොඩක්ට්ස් 5000කට වඩා. ලෝකේ ජනප්‍රියම කැමරා සන්නාම එකම තැනකින් මිලදී ගන්න. ඔයා දැම්ම යන්න cameralk.com එකට. ඇයි ඔබතුමා රෝහල් ශේෂ්ත්‍රයට ව්‍යාපාරිකව සම්බන්ධ වෙන්නේ නැත්තේ? මෙමයි රෝහල් ශේෂ්ත්‍රයේ මම රෝහලක ලොකුම රෝහලේ 127ක් විතර අරගෙන තියෙනවා. මම යන හින්දා බෙහෙත් ගන්න. හැබැයි ඒ බිස්නස් එකට මං ඉන්වෝල්ව් නැහැ. මොකද මට ඒක අර නැත්නම් මම වගේ කෙනෙක් රෝහලකට යනවා අයිතියක්වත් නැතුව මොනක්වත් නැතුව ඒකත් මටත් මදිකමක් වගේනේ. ඒතර එහෙම එකකට ඒ රෝහලේ කොටස් අරන් දාලා තියෙනවා මිසක් ඒක මම මැනේජ්මන්ට් එකකටවත් කිසිම එකකට ඉන්වෝල්ව් වෙන්නේ නැහැ. ඒ 27ක් තිබිලත් ඕනනම් මටත් කතා කරලා බෝඩ් එකට ඩිරෙක්ටර්ස්ලාව දාලා ඕන එකක් කරන්න පුළුවන්. මම එතනටවත් ගියේ නැහැ. මොකද ඒත් මට මේ නිවුස් එක එච්චර අවශ්‍ය නැහැ. ඒක හොඳ බිස්නස් එකක් නෙමෙයිද? මෙහෙමනේ. දැන් සමහරක් බිස්නස් තියෙනවා බිස්නස් එක හොඳ වෙන්න පුළුවන්. මේ මගේ ඉන්ටෙන්ෂන් එක තියෙන්නේ ෆියුචර් මේ හෙල්ත් සෙක්ටර් එකට අපි DP හෙල්ත් කියලා දැන් මගේ ඇත්තටම ෆවුන්ඩේෂන් එක මගේ නෝනාගේ ෆවුන්ඩේෂන් එක ධම්මික ඇන්ඩ් ප්‍රිසිලා ෆවුන්ඩේෂන්. ඒකේ මේන් ඔබ්ජෙක්ටිව් දෙකයි තියෙන්නේ. එකක් ළමයින්ට උගන්වන එක, අනිත් එක ලෙඩ්ඩුන්ට උදව් කරන එක. එතකොට ලෙඩ්ඩුන්ට උදව් කරන එකෙත් අපේ ලොකු මාස්ටර් ප්ලෑන් එකක් තියෙනවා. ඒක තව ටිකක් මොකද ඒ වර්ල්ඩ් එකේ ටෙක්නොලොජි එක තාම ඩිවෙලොප් වෙමින් පවතින්නේ. 2023 තමයි එංගලන්තේ ලොන්ච් කරන්න හදන්නේ. ඒ කියන්නේ තවට ප්‍රශ්නයක් නම් ඔයා කෝල් කරාම ටෙලිෆෝන් නම්බර් එකට chat bot එකකින් ඔයාට උත්තරේ දෙන්නේ. ඒතර ඔයාට උණ කියලා කිව්වොත් එයා තමයි අහන්නේ උණ බැලුවද? උණ කීයද? ඒතර ඒක AI දාපු සිස්ටම් එකක්. දැන් අපි මේ කම්පැනිත් එක්ක කතා කරගෙන යනවා. ඒක ඉංග්‍රීසියෙන් තමයි ඒගොල්ලන් ඩෙවලොප් කරන්නේ. 2023 තමයි එංගලන්තේ ලොන්ච් කරන්නේ. ඒතර අපිට ලොන්ච් කරනවා නම් ලොන්ච් කරන්න වෙන්නේ ඊට පස්සේ අවුරුද්දක. ඉතින් අපි පොඩි පොඩි ඉන්පුට්ස් දෙනවා ඒගොල්ලන්ට දැන් ඉඳලම මොකද ඒක හදන්න මේ ඒතර එංගලන්තේ ගවර්න්මන්ට් එක තමයි ඒක කරන්නේ. බැයිති ඒක ගවර්න්මන්ට් එකක් කරන්න ඕනේ ඉතින් ඒක ප්‍රයිවට් උත් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒතර නැවිගේෂන් එකක් තමයි තියෙන්නේ. ඒතර අපි මෙහි පටන් ගන්නවා ඉතින් භාෂා 3ක් ඕනේ. ඒතර එංගලන්ත එක ගන්න පුළුවන් ඉංග්‍රීසි වලට. බැයි ඊට පස්සේ දෙමළයි සිංහලටයි අපි මේක හදන්න වෙනවා. හරි දැන් මේ ධම්මික පෙර මහත්මයා විශේෂයෙන්ම අපි දැන් ලෝකේ දකිනවා මාධ්‍ය වාර්තා කරනවා ඇමර්සන් එක හිමිකරු ලෝකයේ ධනවත්ම පුද්ගලයා වීම නිවුස් එකක් වෙනවා. ඊට පස්සේ සමහරట్లాට කියනවා ටෙස්ලා එක තමයි දැන් හිමිකරු තමයි ලෝකයේ අංක එකේ ව්‍යාපාරිකයා කියන එක. ලංකාව ඇතුළෙත් එහෙම තරගයක් තියෙනවද? මෙහෙමයි ලංකාවේ ඇතුලේ එහෙම තරගයක් තියෙන තරම් ලංකාව ලොකු නෑනේ. ඒකේ තමයි මේන්ම ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඒ වගේ දැන් අපිත් මෙහෙම අපිත් ව්‍යාපාර දැන් වෙන රටවල් වල තියෙනවානේ. දැන් ෆැක්ටරිස් ගත්තොත් එහෙම මගේ ඉන්දුනීසියාවල තියෙනවා ෆැක්ටරි දෙකක්. තායිලන්තේ තියෙනවා ෆැක්ටරිස් 3ක්. බංග්ලාදේශ වල තියෙනවා ෆැක්ටරිස් 2ක්. ඊට අමතරව සමහරක් රටවල් වල වෙයාහවුසස් තියෙනවා. ලොජිස්ටික්ස් තියෙනවා.
ඉතින් මේ ඔක්කොම එකතු කරලා තමයි ඔය ලොකුයි කියලා කියන්නේ. ඉතින් අපිත් දැන් ඇත්තටම එක්ස්පෑන්ෂන් බලනවා. එතකොට මෙහි එහෙම ඇත්තටම මට කිව්වොත් දැන් තරඟ කරන තරම් අර ලොකු බිස්නස් කියන ඒවා නෑනේ. නැත්නම් බිස්නස් නැද්ද ප්ලේයර්ස්ලා නැද්ද? ඒතර මෙහෙමයි. ඇත්තටම මං වගේ 100ක් විතර මේ රටේ හිටියානම් කිසි කරදරයක් නැතුව රටම ගොඩ දාන්න පුළුවන්. වරදෙන්න. ඒතර ඒ 100 හිටියත් මේ රට ගොඩ යනවා. ඇත්තටම ඉතින් කරන්න ඕනේ මේ වගේ 100ක් හදන එකනේ. එතකොට කොහොමද හදන්නේ කියන එක තමයි ඊළඟ ප්‍රශ්නේ. බෙරි ඇමරිකාව වගේ රටවල් දැන් පළවෙනියට නෙවෙයි ඊට පස්සේ එන්න ඕන අයට සල්ලි දිදී හදනෝනේ. දැන් හොඳම එක්සැම්පල් එකක් ගත්තොත් ටෙස්ලා එකට එයාගේ NASA එකෙන් දුන්න $4 billion කම්පැනි හොඳටම අමාරුයි $4 billion ගිහින් දීලා රොකට්ස් ඕඩර් කරා. අපේ නම් අර මිනිහව තවත් පල්ලෙහාට දාන කෙනෙක් කරන්නේ. නැත්තම් කිය ටෙන්ඩර් එකක් කෝල් කරේ නැහැ. අර මිනිහට දුන්නා $4 billion එක. එහෙම තමයි මේ මිනිහම නැකිට්ටේ ටෙස්ලා. මෙහෙ කරයිද? ඉතින් එහෙම ඇත්තටම ඉතින් මිනිස්සු ටිකක් ලොකු මිනිස්සු ටිකක් රට ඇතුලේ හැදුවොත් මේ ප්‍රශ්න මුකුත් නැහැ. ඒ කියන්නේ මම හිතන්නේ ෂොකට් දැන් වාහනයකට නම් ෂොකට් ෂෝපර් වගේ ඒවා 4යිනේ. රටකට හොඳ 100ක් තියෙන්න ඕනේ. එතකොට මොන ප්‍රශ්නේ වුණත් මිනිස්සුන්ව ගැස්සෙන්නේ නැහැ. හරි මට මේකට අවංක පිළිතුරක් දෙන්න ඔබතුමා. දැන් ඔබතුමා කාලෙන් කාලට ලංකාවේ ධනවත්ම ව්‍යාපාරිකයා කියන ස්ථානයේ හොබවන කෙනෙක්නේ. ඇත්තටම ෆීලින් එක කොයි වගේද ධනවත්ම ව්‍යාපාරිකයා කියන තැනට ආවට පස්සේ? මෙහෙමයි. මොකද ඕක අහන්න වෙන්නේ ඔබතුමාලා වගේ සීමිත ගණනක ඉන්නේ. මෙහෙමයි. ඕකේ මම ඇත්ත කතාව කිව්වොත් මම ඉපදුනේ මේ මගේ නම ධම්මික පෙරේරාත් එක්කද? දැන් ඉපදිනකොට නිකම්මද ඉපදුනේ. නිකම්ම. මේක ඒ කාලේ හැටියට දවස් 3කට විතර පස්සේ තමයි මේ නම දැම්මේ. ඒතර මේක මොකද්ද මේක පොඩි කවරයක්. ඒතර දැන් මේ අයිතිය ඔක්කොම තියෙන්නේ මේ නමටද මටද? ධම්මික පෙරේරා නේ අයිති. මම ධම්මික පෙරේරා හැටියට මේ අපේ අම්මා දාපු නම මේ. මම ඉපදිනකොට නිකන් ඉපදුනේ. ඒතර දැන් මම මොකද්ද මේ තියෙන්නේ? මම මේ කවර එක තමයි ඉන්නේ. ඒතර දැන් ඔයාලට පේන්නේ මේ මගේ කවරේ. ධම්මික පෙරේරා කියන කවරයක්. මම හියුමන් නේ. මට සදාකාල ඉන්න පුළුවන්ද? බෑ. තව මට අවුරුදු 53යි. ඒතර අවුරුදු 80 වෙන්න තව අවුරුදු 27යි තියෙන්නේ. ඒ කියන්නේ දවස් 10500ක් විතරයි තියෙන්නේ. ඒතර ඕක මම ඉන්නකම් මේ කවරේ පොරවගෙන ඉන්නවා. නැති වුණාම කවර විතරක් තියෙනවා. ඕක තේරුම් ගත්තොත් ලොකුද පොඩිද නැහැ සියලු සත්‍යෝම එක වගේ තමයි. හැබැයි මේක නොතේරුනොත් පොඩි බොරු උඩඟු කමක් අරගෙන නිකන් අර වෙන මිනිස්සු තමන් වගේ නෑ කියලා හිතලා එහෙමනේ. ඒතර මට එහෙම ෆීලිං එකක් නැහැ. නැත්නම් ඕකටම කිව්වොත් ආසාවක් තියෙනවා කියලා. මැරෙන්න කොහොම බයක් ඇද්ද එතකොට? ආසාවත් එක්ක කොච්චර බැඳීමක් ලොකු බැඳීමක් තියන් ඉන්නෝ. ඒ කියන්නේ නේද මැරෙන්නේ නැති වෙන්න තමයි ඊට පස්සේ බීලා අරව කරලා මේව කරලා ඉන්න ඕනේ. එහෙම එකක් නැහැ. අවුරුදු 78 ලංකාවේ ඇවරේජ් ආයුෂ ටික 78යි කිව්වහම අපි වගේ මිනිහෙක් ඕනනම් 80ක් 85 බෝනස් එකක් හම්බුනොත් තව 5ක් ඉඳී. වෙන මොකද්ද වෙන්න පුළුවන්? එතකොට මේ ඔක්කොම බැඳීම් එක්කනේ මේ ඔක්කොම තියෙන්නේ. මේ බැඳීමත් එක්ක තමයි මේ ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ. ඒතර මට එහෙම බැඳීමක් තිබුණා නම් මෙතනට එන්න බෑනේ. බැඳීම් තුනක් ඒ බැඳීම් පස්සේ තියන් ඉන්නවනේ එහෙනම් ලොරුවේ මාර බරක් නේ තියෙන්නේ. ඇයි බඳ අරවා තියෙනවා අර ටවුන් එකේ මේක තියෙනවා මේක තියෙනවා අරක තියෙනවා. එහෙම බලන් ගියොත් වැඩ කරන්න හම්බෙන්නේ නැහැ. වෙන වැඩක් කරන්න බෑ. අය අරව බලන්න එපා ඔක්කොම. හරි දැන් පන්තියක වුණත් අපි හිතන්න පන්තියක තුන්වෙනියා බලන්නේ දෙවෙනියා වෙන්න. ඔව්. දෙවෙනියා බලන්නේ පළවෙනියා වෙන්න. ඔව්. ඒතර හાર્ඩ් වර්ක් කරනවනේ. තුන්වෙනියා දෙවෙනියා වෙන්න හાર્ඩ් වර්ක් කරනවා. මොකද්ද කරන්නේ? නොලෙජ් එක ගන්න එකනේ කරන්නේ. එතකොට මාත් කියන්නේ ඒක යන්න අන්න අරන් එන්න කියන්නකො කාට හරි. අන්න හරි ප්‍රශ්නෙට උත්තරේ දුන්නා. හાર્ඩ් වර්ක් කියන්නේ මොකද්ද එයා ඉගෙන ගන්නෙ? දැනුම. දැනුම නිකන් ඉඳලාද? අන්න අරන් එන්න කියන්නකො මගේ ලෙවල් එකට. මටත් ඇත්තටම ආසයි වගේ අය බලන්න. හරි එහෙනම් මේකට උත්තරයක් දෙන්න. පළවෙනියා වුණාට පස්සේ හાર્ඩ් වර්ක් කරන්න ඕනේ පළවෙනියා කියන තැන රැක ගන්නද නැත්නම් එතනින් එහා මොකද්ද තියෙන්නේ? මෙහෙමනේ.
තමන්ගේ පුරුද්දට කරන හાર્ඩ් වර්ක් එකක් කියලා තියෙනවනේ නොලෙජ් එක ගන්න එක. ඒක මොන දේ වුණත් තමයි නවත්තන්නේ නෑනේ. නවත්තන්නේ නෑනේ. දැන් ඔයා කිව්වොත් මගේ ඔෆිස් එක ඇතුලේ අද තියෙන ලේටස්ට්ම ප්‍රොජෙක්ට් එක වට අහන්න පුළුවන් නේ. ඒතර අද තියෙන ලේටස්ට් ප්‍රොජෙක්ට් එක මම තාම කරනවද නැද්ද කියලා තීරණය කරලා නැහැ. හැබැයි ටේබල් වල තියෙන්නේ සෙමි කන්ඩක්ටර්ස් වලින් චිප්ස් හදන්න. ඒතර සෙමි කන්ඩක්ටර්ස් වලින් චිප්ස් හදනවා කියලා ලංකාවේ අහලා තිනවද? අහලා නැහැ. ඒ කියන්නේ ලොකු ග්ලෝබල් ප්ලේයර්ස්ලා තමයි මේක ප්ලේ කරගෙන ඉන්නේ. හැබැයි මගේ ඔෆිස් එක ඇතුලේ මේක තමයි තියෙන්නේ. මේක සමහරක් වෙලාවට 2025 වෙනකොට එළියට එන්නත් පුළුවන් වයබල් නම්. හරි? දැන් හොඳම එක්සැම්පල් එකක් ගත්තොත් 1989 වගේ වෙලාවක මේ එක චිප් එකක් ඇතුලේ ට්‍රාන්සිස්ටර්ස් ඒ කියන්නේ ට්‍රාන්සිස්ටර්ස් තියෙන්නේ 1 මිලියන්. අද Amazon එකේ තියෙන සර්වර්ස් වල තියෙනවා ට්‍රාන්සිස්ටර්ස් ඒ කියන්නේ සෙමිකන්ඩක්ටර්ස් 30 බිලියන්. ඒ කියන්නේ චිප් එක ඇතුලේ 30 බිලියන් තියෙනවා. 5 නැනෝමීටර්ස් වලින් හැදිච්ච සෙමිකන්ඩක්ටර්ස් 30 බිලියන් තියෙනවා. Apple ෆෝන් එකක් ගත්තොත් ඕකේ ඇතුලේ තියෙනවා 11.6 බිලියන් සෙමිකන්ඩක්ටර්ස්. දාලා තමයි චිප් එක හදලා තියෙන්නේ. එතකොට දැන් මගේ ඔයා කොහෙද මේ නොලෙජ් එක ගිහිල්ලා තියෙන්නේ? මම ඔයා හිතනවාද මෙතන ඉන්නෝ කියලා? ඔයා හිතනවාද එහෙම? ඉතින් මෙහෙම දැන් අපි දැන් එතනට යනකොට ඕකේ රිසල්ට් එක සම්පූර්ණ වෙනස්නේ. ඇයි අපි හිතන්නේ වෙන එකක් නේ? සමහරකට ඒක ෆැක්ටරි එක දාන්න පුළුවන්. සමහරකට නොදාන්න පුළුවන්. සමහරකට ඒකේ සර්විස් එකෙන් half එකක් දෙන්න පුළුවන් වෙයි. හැබැයි අපේ විෂන් එක මොකද දැන් ඇත්තටම කිව්වොත් මේ ඩොලර් අරමේ ඔය කතන්දරත් එක්ක මේ වගේ මම හරි කරනවා සොලියුෂන් එකක් කියලා ගත්තේ නැත්තම් ඔයා හිතනවද කවුරුත් ඉඳීගෙන මේකට සොලියුෂන් දෙන්න? ඇත්තම කිව්වොත් මේ ප්‍රොජෙක්ට් එක මගේ ටේබල් එකට ආවේ මේ රටේ ඩොලර් ප්‍රශ්න අරමේ ප්‍රශ්න තියෙනවා කිව්වනේ. දැන් මං බැලුවා මගේ ලෙවල් එකේ මොකටද මේකට කරන්න පුළුවන්? සොලියුෂන් එකක්. එහෙනම් තව ඩොලර් බිලියන එකක් විතර ඇඩිෂනල් රට ඇතුළට ගේන්න ඕනේ. ඒතර ගේන්න පුළුවන් එකම බිස්නස් එක මොකද්ද? මට දන්නේ බිස්නස් කරලානේ. එහෙම ගේනම නම් ගේන්න පුළුවන් එකම බිස්නස් එක තමයි semiconductor chips packaging and testing කියන කෑල්ල. මොකද අර මේ සිලිකොන් ඉන්ගොට් එක හදන්න වේපර්ස් හදන්න බෑ. ඒකට ලොකු වතුර ප්‍රමාණයක් ඕනේ. ඒතර මෙහි ඒ වගේ එකක් හදන්න බෑ. මේක ඉන්වෙස්ට්මන්ට් එකත් huge. මේ ඊළඟ ලෙවල් එක තමයි ඒකෙම පාර්ට් එකක්. ඒ කියන්නේ ඇත්තටම අර කෑල්ල බැලුවොත් 25ක් විතර 75ක් විතර තියෙන්නේ මෙතන. ඉන්වෙස්ට්මන්ට් එක පැත්තෙන් බැලුවොත් 75ක් අතන තියෙන්නේ 25යි මෙතන තියෙන්නේ. ඒතර අපි එතනට තමයි අපේ මනස යොමු වෙලා තියෙන්නේ. ඒතර දැන් මම මේ ලෙවල් එකේ ඉන්න මට ඔය හිතන අනිත් ඒවා ලොකුවට පෙනේ කියලා. මට ඇත්තටම කිව්වොත් අනිත් ඒවා පේන්නේ නිකන් ගිනි පෙට්ටි වගේ. ඒතර ඔයා ගිනි පෙට්ටියක් දැක්කා කියලා බයක් එනවද? සයිස් එක පොඩිනේ. කාර් එකක් දැක්කොත් හිතේ හැපෙයි හරි කියලා. හැබැයි ගිනි පෙට්ටියක් දැක්කොත් හරි දැන් අපි මේ විශේෂයෙන්ම කොරෝනා අර්බුදයත් එක්කම මාධ්‍ය වාර්තා කරන දෙයක් තමයි රටම වැටිලා තියෙන්නේ. ව්‍යාපාරිකින්ට හරි අමාරුයි. හැබැයි දැන් ඒත් එක්කම මාධ්‍ය වාර්තා කරනවා රිපෝට්ස් අපි දකිනවා මේ ලොකු කම්පැනි වලට මේකෙන් ප්‍රශ්නයක් වෙලා නැහැ. විශේෂයෙන්ම මූල්‍ය ආයතන වලට, බැංකු වලට. ඒතර මේ කොරෝනා බලපෑවේ පොඩි මිනිස්සුන්ට විතරයිද? නෑ. මෙහෙමයි. දැන් බැංකු වලටම ගන්නකො. මේ දැන් බලන්න ඒකත් මේකේ නොලෙජ් එකනේ. දැන් මේ බැංකුවක් ගත්තත් බැංකුවේ ඉස්සෙල්ලාම බලන්න ඕනේ කැපිටල් එක කොච්චරද කියලා. එතකොට ලංකාවේ බැංකුවක සාමාන්‍යයෙන් බිලියන 100ක් විතර තියෙනවා කැපිටල් එකක්. ඒතර බිලියන 100ක් තියෙන බැංකුවක් බිලියන 9ක් ප්‍රොෆිට් එකක් ගත්තොත් දැන් මේක එළියේ ඉන්න අයට ලොකු ගාණක්. බිලියන 9ක්. හැබැයි ඉන්වෙස්ටර්ට බිලියන 100ක් දැම්මම තමයි 9ක් එන්නේ. ඒ තමන්ගේ ඉන්වෙස්ට්මන්ට් එක කව කරන්න අවුරුදු 11ක් යනවා. කොයි මිනිහද අවුරුදු 11ක් යන්නේ තමන්ගේ කැපිටල් එක දාන බිස්නස් පටන් ගන්න. එහෙම කරන්නේ නැහනේ. හැබැයි සමාජයේ අර නොලෙජ් එක يعني ඒකත් නොලෙජ් එක නැතිකමත් එක්ක අතන හිතනවා බිලියන 9ක් කියන්නේ ලොකු එකක් කියලා.
මේ 100ක් දාලා තමයි නම එන්නේ. ඒතර මේකත් සමහරක් මිනිස්සු නිකන් ප්‍රශ්නයක් හැටියට ඇති කරන එකන්නේ. මේ ඔක්කොම දාමයක්නේ. මේ ඔක්කොම සවයි වෙන්න ඕනේ. බැංකුවක් සවයි වෙන්න ඕනේ. ඒකෙන් රෙවෙනියු එක ගිහිල්ලා ආණ්ඩුව සවයි වෙන්න ඕනේ. ඒකේ දාන ඩිපොසිටර්ස්ලා සවයි වෙන්න ඕනේ. ඊට පස්සේ බරෝ සවයි වෙන්න ඕනේ. ඒතර මෙතන 4 දෙනෙක් ජීවත් වෙන තැන. දැන් හරියට පෙන්වන්නේ එක්කෙනෙක් ජීවත් වෙනවා කියලා තමයි පෙන්වන්නේ. තමයි මේක කියන්නේ. මේ ગેප් එක තියෙන්නේ නොලෙජ් එකත් එක්ක මිසක් වෙන මොකක්වත් එක්ක නෙමෙයි. මේක හදනවා නම් හදන්න පුළුවන් එකම දේ තමයි এডুকেෂන් එක. දැන් මම ගත්තොත් අවුරුදු 2 ඉඳලා 7 වෙනකන් ඔයා ගිහිල්ලා බැලුවොත් මගේ DP Kids කියලා තියෙනවා YouTube channel එක. ඒකට ගියොත් ඕන අම්මා කෙනෙකුට අවුරුදු 2 ඉඳලා 7 වෙනකන් ළමයින්ට සින්දුද ගණන්ද කතන්දරද ඔක්කොම බලන්න පුළුවන්. ඊට පස්සේ DP education එකට ගියාම ඉගෙන ගන්න පුළුවන් 3 ඉඳලා 13 වෙනකන්. ඊට පස්සේ ඉංග්‍රීසි දන්නවනම් ළමයි courses 8000ක් දාපු හාර්වර්ඩ් එකේ ඔක්ස්ෆර්ඩ් එකේ කේම්බ්‍රිජ් ඔක්කොගෙම courses දාපු අපි ඒගොල්ලොත් එක්ක කතා කරලා ඒගොල්ලන්ගේ courses අපි ඇඩ් කරේ මේ අපේ එකට. එතකොට dpuni.org ගියොත් ඒකෙන් ගන්න පුළුවන් මේ ඔක්කොම. ඒතකොට ඉගෙන ගන්න මම අවුරුදු 2 ඉඳලා යුනිවර්සිටි යන ළමයා යනකම්ම සම්පූර්ණම නොලෙජ් එක දීලා තියෙන්නේ. ඒතකොට නොලෙජ් එකක් තියෙන්න ඕනේ. ඒකට ගිහිල්ලා තමයි නොලෙජ් එක ගන්න විතරයි. මේ ඔක්කොම කරලා ඉවරයි. ඉතින් මං ව්‍යාපාරිකෙක් හැටියට පින් කරන්නේ ස්මාර්ට් විදිහට මං. ඇයි ෆිසිකල් ඉන්වෝල්ව් වෙච්ච ගමන්ම හිතන්නේ අර දේවාලිකාගේ වගේ වැඩක්. ඒ කියන්නේ ඉඩම ගන්නද? දේවාලිකායක වගේ එක ඉඩමක් ගන්න හිතන්න එකත් පවුනේ. ඒ කියන්නේ එහෙම සිතුවිල්ලක් ආව නම් ඒකත් පව් වෙන්න එපා. නේ? එතන ළමයි ලස්සනට සමාජයට ලස්සනට ඉගෙනගෙන පිට වෙනවනේ. හැබැයි සමාජයක් කියලා කියන්නේ ළමයි 550ක් නෙවෙයිනේ. දැන් මම ඒක ඒ 550 හැමම තියලා තව 1100ක් පිට කරන්න හදපු එක තමයි අර විනාශ කළා දැම්මේ. නේ? හැබැයි මම ඒකට දැන් ඕන A level math science කරන කෙනෙකුට මගේ DP education A level කියලා ගහුවොත් YouTube channel එක එහෙ උගන්වන්න ඕනේ ඔක්කොම ඒකේ දාලා තියෙනවා. ඔබතුමා අධ්‍යාපනය ගැන කතා කරපු නිසා දැන් ඔබතුමාගේ දියණියන් ඉගෙන ගත්තේ ලංකාවේ රජයේ පාසල්වලද පෞද්ගලික පාසල්වලද? මගේ ඇත්තටම කිව්වොත් ලොකු දුව අපට ආසාවක් තිබුණා රජයේ පාසලකට දාන්න. හැබැයි ඒකේ ඇප්ලිකේෂන් එක දැක්කහම ඔයා හිතනවාද ඒ ෆෝම් අපි පුරවයි කියලා. ඒකෙන් තමයි ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට දැම්මේ. හැබැයි ඊට පස්සේ දෙවෙනියා තුන්වෙනියට අපි එක හිතුවෙත් නැහැ. හැබැයි හැමෝම ඉන්ටර්නැෂනල් ස්කූල් තමයි ගියේ. හැබැයි ඒකෙත් පොඩි අඩුපාඩු තියෙනවා. ඉන්ටර්නැෂනල් ස්කූල් ළමයි ගියාම සිංහල කතා කරන්න ගියාම ඒ ළමයින්ගේ අඩුපාඩු තියෙනවා. හැබැයි ඒ ඔක්කොම දුක අපි විඳිනෝනේ. දෙමෝපියෙක් හැටියට තමන්ගේ භාෂාව හොඳට කතා කරන්න ෆ්ලුවන්ට් වෙන්න එපා. සිංහල කතා කරන්න. නේ? හැබැයි අපිට ඒ කැලේ හම්බුන්නේ අර පේජස් 20ක විතර තියෙන ප්‍රශ්න පත්‍රේ හින්දා. හැබැයි ඒක ඔබතුමාට ওই තරම් ප්‍රශ්නයක් නම් සාමාන්‍ය මිනිස්සෙට කොයි තරම් ප්‍රශ්නයක් ඇද්ද ඕක? කොයිද මෙහෙමනේ අපිට බෑනේ එක එක මිනිස්සුන්ගේ පස්සේ ගිහිල්ලා ළමයව දාන්න කියන්න බෑනේ. අපේ ගේ ළඟ ඉඳලා කිලෝමීටර් එකක් වුණත් ගන්න නෑනේ. ඇත්ත කතා කරමු. ඉතින් එතකොට ඒ වගේ නම් ඉස්කෝලේකට ඇතුල් වෙන්න එතකොට දැන් අපි වුණත් ඒක අර සිංහල කෑල්ල මදිකමට පොඩ්ඩක් හරි තියෙනවනේ. හැබැයි අපි ඒක try කරපින්ද අපිට ඒක දුකක් නෑ. ඒ කියන්නේ අපි බැලුවනේ මේ ළමයා දාන්න. එතකොට ඉතින් ඉන්ටර්නැෂනල් ස්කූල් තමයි අන්තිම යන්නේ. හැබැයි ඉතින් ඕකේ දෙපැත්තක් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ ඉන්නේ අර knowledge base එකේමයි ආයි. ඒගොල්ලන්ගේ language එකත් අරගෙමනේ. ඉංග්‍රීසි බහින්දා ඉතින් ඒගොල්ලොත් ඉන්නෙම අතන. හැබැයි දැන් ඒගොල්ලන්ටත් Instagram Facebook accounts අපි දීලා තියෙන්නේ. allow කරලා තියෙන ඒ ළමයින්ටත්. සමාජයක් වුණාම මේ ඔක්කොම තියෙන්න බෑ. එතකොට ඒකේ මම දකින්නේ ඒකේ හොඳ නැහැ කියන කෑල්ල. මොකද Instagram එකෙන් Facebook එකෙනුත් ළමයි කමියුනිකේට් කරනවා මේ ඔක්කොම තියෙනවානේ. ඒතර ඒකේ මම කිසිම දෙයක් දකින්නේ නරක පැත්තක්. හැබැයි සම්පූර්ණ මේකේ ඉන්නවා කියන එක නම් ඉතින් අනුමත කරන්නේ නැහනේ. මම කිය අඩුම ගානේ 50% ඉඳලා ඉතුරු 50 නොලෙජ් එක ගන්න. සනෝ ඔබතුමා එහෙම මේ තාත්තා කෙනෙක් හැට ළමයින්ට එම ලිමිට්ස් දීලා තියෙනවද? මෙමයි අපේ ගෙදර ඉනිෂියලි ලිමිට්ස් දෙන්න වුණා. ඒ පස්සේ ඒගොල්ලන් ඒක තේරුම් ගත්තා.
තේරුම් අරගෙන මං හිතන්නේ දැන් වෙනකොට නම් ඒත් ඔය මං කිව්වේ එක්කෙනෙක් අපි ලිමිට් කරලා තිනවා යාව තාමත් එයාට අර ගේම්ස් ගහන්න ඕනේ. ඉතින් ඒක 1 hour වලට ලිමිට් කරලා තියෙනවා. හැබැයි අපි ගේම් ගහන එක බලනවා. එයාත් එක්ක ඉඳගෙන ඊට වඩා හොඳ ගේම් අපි යාට හොයලා දෙනවා. ඉතින් එහෙම එයාටත් උදව් කරගෙන 1 hour එකකින් ලිමිට් කරගෙන මේක අරන් යනවා. ඒ කියන්නේ එක්කෙනෙක් ඉන්නවා එයාත් ආසයි ගේම් ගහන්න. එන ඔබතුමා මේ හැම එකම බැලන්ස් උත් කරනවා. නේද බැලන්ස් කරන්න වෙනවනේ. ඒ ළමයට අපි එපා කියලා මොකද ඒ ළමයට අපි මේ කොරෝනා එකත් එක්ක කරා. ඒතර මේ කොරෝනා එකත් එක්ක තමයි ඒක ආවේ. අපි ඒකත් බැලන්ස් කිරීමක් කරලා ඒකත් සතුටින් ඉන්නෝ දැන් ඒකත් එක්කත් හොඳට සතුටින් ඉන්න දැන් බබා යා මේ ගේම් එක මෙතනින් ගිහිල්ලා මෙතනට ඇචීව් කරලා ඒකත් පෙන්නලා තාත්තලාටත් පෙන්නලා අම්මලාටත් පෙන්නලා හැබැයි තියා පැයකින් ඒ වැඩේ ඉවර කරනවා. ඒක හැබැයි මුලදී අපිට හම්බ වෙනකන් පැය දෙක තුනක් මෙයා මේකේ හිටියා. දැන් ඒක 1 hour වලට විතර ගෙනහලා දිනවා. දැන් එයාත් හැපි අපිත් හැපි. දැන් මම හිතන්නේ ඒතර එහෙම ලිමිටේෂන් එකකට යන්න පුළුවන් නම් ළමෙක් ගේම් එකක් ගෙහුවා කියන එක එච්චර ප්‍රශ්නයක් කරගන්නේ නැහැ මම නම් දැන්. දැන් කොහොමද විශේෂයෙන්ම මේ තාරුණ්‍ය ගත්තම වර්තමානයේ යූත් එක ගත්තම උන්ට ව්‍යාපාරික වෙන්න කැමති කට නැත්නම් ව්‍යවසායකෙක් වෙන්න කැමති කෙනෙක් කැපිටල් එක ගේන් කරගන්නේ කොහොමද? එකතු කරගන්නේ කොහොමද? මෙහෙම දැන් ඕකේ තමයි හොඳම ප්‍රශ්නේ. 7-5ක්වත් නැත්තම් මේ ඔක්කොම උගත්කමත් එක්කනේ මම මේ හැමතිස්සම කියන්නේ සල්ලි හම්බ කරන්න පුළුවන් කියලා. ඉගෙනගෙන තියෙනවා නම් ඒක කාට හරි දැනුම බෙදලා දෙන්න පුළුවන් ටියුෂන් ටීචර් කෙනෙක් වගේ. දැන් යාට ඕන නම් DP education එකට ගියා YouTube එකෙන් ඒ ටික හරියට ඉගෙන ගත්තා. ඒකම ගිහිල්ලා ටියුෂන් කරා. එතනින් පටන් ගන්න පුළුවන් ලයිෆ් එක. හැබැයි මෙහෙමයි. නොලෙජ් එක තියෙන්නත් ඕනේ, කම්මැලිකම නැති වෙන්නත් ඕනේ. ඉනිෂියල් ස්ටේජ් එකේදී. ඒතකොට එතනින් කැපිටල් එකක් බිල් කරන්න පුළුවන් නේ. ඉතින් හොඳම දේ තමයි මම හිතන්නේ මේ වෙලාවේ 7-5ක්වත් නැත්තම් හැබැයි ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඉගෙන නූගත් අයට මට ඇත්තටම දෙන්න සොලියුෂන් එකක් නැහැ. නූගත් නම් මට ව්‍යාපාරයක් කරන්න කියන්නත් බෑ, මොනවාක්වත් කරන්න කියන්න බෑ. මම කියන්නේ ඉංග්‍රීසි ටිකක් මගේ grade 6 ඉඳලා DP education එකට ඇවිල්ලා grade 6 ඉඳලා හරි 13 වෙනකන් ඉගෙනගෙන at least ඒක කරන්න කියලා තමයි මම කියන්නේ. මොනවා කරන්නත් ඉස්සෙල්ලා. මම මේකත් මේ ප්‍රායෝගික ප්‍රශ්නයක් ඔබතුමාගෙන් අහන්නේ. ඔබතුමා ලංකාවේ සාර්ථකම ව්‍යාපාරිකයෙක් නිසා දැන් ඔබතුමා ඔය කියපු දැනුම සම්බන්ධයෙන් ප්‍රශ්නේදී දැන් අපි දකිනවා මේ සමාජ මාධ්‍යවලදී වර්තමානයේ ජනප්‍රිය නිසා සමහර තරුණයන් සඳහන් කරන දෙයක් තමයි නෑ අපි O level කරෙත් නෑ A level කරෙත් නෑ අපරාධයේ අවුරුදු ගාන කැම්පස් ගිහලා අවුරුදු 4-5ක් ඉන්නේ මොකද අපේ කාලය යනවා ඒ නිසා අපි අවුරුදු 16ෙම 15 16 කොට ව්‍යාපාර පටන් ගත්තා අද අපි බොහොම සාර්ථකයි අපිට වාහන මෙච්චර තියෙනවා අපි කෝටිපතියෝ වෙලා ඉන්නේ ඉගෙන ගත්ත මිනිස්සු අපි ළඟ වැඩ කරනවා මොකක්ද ඒකට දෙන්න තියෙන උත්තරේ මෙහෙමයි ඒ වගේ ක්‍රියේටිව් අයිඩියාස් තියෙන සුළු පිරිසක් ඉන්න පුළුවන් ඒක අත් දෙකේ ඇඟිලි ගන්නට ඉන්න පුළුවන් 10 දෙනෙක් ඉන්න පුළුවන් බෙවන් වාගෙන් හැවොත් 11 වෙනියෙක් ඉන්නවද කියලා නෑ. සමාජයක් කියලා කියන්නේ දැන් වෙනකොට අවුරුදු අපි කියමුකෝ 16ක 20ක වගේ කියලා. ඒ කියන්නේ අවුරුදු 16කට ඉස්සෙල්ලා ළමයි 3,60,000ක් ඉපදුන අවුරුද්දකට. ඒතර 3,60,000ක් ඉපදෙන රටක 5 දෙනෙක් ඒ වගේ කරලා අනිත් අයට ඒකම කරන්න කියලා කියන්න පුළුවන්ද? කරන්න බෑනේ. ඒතර අපි මේක බල්ක් එකක් ඉපදිලා තියෙනවා. දැන් නම් 2015 පස්සේ 3,30,000 ඉපදෙන්නේ. හැබැයි ඉස්සෙල්ලා දවසකට ළමයි 1000ක් ඉපදෙනවා. එතකොට ඒ වගේ එකකදී මේ පොඩි ඉන්සිඩන්ට් එකක් අරගෙන ඒක කරන්න බෑනේ. ඒ වගේ හොඳ ක්‍රියේටිව් මිනිස්සු ඉන්නවනේ. ඒතර මේ මිනිස්සු එතනට ඇවිල්ලා තියෙනවා. ඉතින් එහෙම දේවල් සමාජයේ කොහොමත් වෙනවනේ. සමාජයක් කිව්වම මේ ඔක්කොම දේවල් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඒක කණ්ඩායමක් හැටගත්තම හරි සුළු කණ්ඩායමක්. සුළු කණ්ඩායමක්. ඔය දැකලා තියෙනවද දැන් ඔය දැන් අපි කියමුකෝ නෙගටිව් කමෙන්ට්ස් දාන අය. දැන් අපි ඒකේ පොඩි රිසර්ච් එකක් කරා 30ක් විතර අරගෙන. නෙගටිව් කමෙන්ට්ස් දාන අයව Facebook එකේ අර කමෙන්ට්ස් දැම්මහම සමහරක් අය ඇත්ත නමත් එක්ක තියන අය ඉන්නවනේ. එහෙම කන්ටැක්ට් කරලා පොඩි පර්සනල් බැලුවා. හැමෝගෙම හිත ඇතුලේ පොඩි ડિප්‍රෙස් එකක් තියෙනවා. එයාට ඇත්තටම මෙරුවොත් මුකුත් නැහැ. එක්ක අම්මලා තාත්තලාගෙන් ආදරය හම්බෙලා නැහැ. එක්කෝ කියන්නේ හැම තිස්සෙම තමන් ඉන්නේ ડિප්‍රෙස් එකක. ඒතර මොනවා දැක්කත් ගිහිල්ලා කමෙන්ට්ස් කරනවා වැරදි විදිහට. යාට ඕනෙම නෙගටිව් නිවුස්. ඇයි ඇත්තටම මේ පත්තර මීඩියා හැම එකම නෙගටිව් නිවුස් දාන්නේ? ඒ කට්ටිය තමයි වැඩි. ඒතර ඒගොල්ලන්ට පොඩි තෘප්තියක් හම්බ වෙනවා මේකෙන්. නෙගටිව් නිවුස් එකක්.
රටට සවුත් වෙලා තියෙන්නේ. අන්න සතුටුයි. කියන්නේ ගෙදර සවුත් වෙලා තියෙන්නේ කිව්වහම සතුටු වෙනවා වගේ වැඩක් මේක. ඒකලන් එච්චර දුර හිතන්නේ මේ රටක් කියලා කියන්නේ අපේ ගෙදරම කොටසක් කියන කෑල්ල හිතන්නේ නැහනේ. පොඩි සමහරට ජීවිතේ ඒරියස් එකක් බලපානවාද ඒකට? 100% ඒරියස් එකක් තමයි. මොකද අපි දකින එක පුද්ගලයන්ට විතර නෙමෙයි දැන් සමහර මේ වැඩසටහන් වලටත් වෙන්න පුළුවන්. ඔව්. මොකක් හරි කමෙන්ට් එකක් දානවා. ඔව්. එක්ක වැඩසටහන මුලින් ඉඳලා අන්තිමට කියවන්නේ නැහැ. චුට්ටක් කියවලා කමෙන්ට්ස් එකක් දාලා මාරු වෙනවා. හරි? ඒකෙන් වෙන්නේ අර සමාජෙට අර ඉගෙන ගන්න ඕන මිනිහෙකුට හරි ඉගෙන ගන්න දෙයක් මේ වගේ වැඩසටහනක් බලලා ඉගෙන ගන්න නැති කරන එක. දැන් බලන්නකො මේක අහලත් කරන අයදී මේ YouTube channel එකේම ඕගොල්ලන් එකට. මම කියන්නේ මෙහෙම ඉගෙන ගන්න කිව්වහම ඉගෙන ගන්න කැමති නැති මිනිහට මේක රස නැති කතාවක්. අපි කොච්චර කොතරක් නැහැ. අපි කොච්චර කිව්වත් වැඩක් නැහැ. හැබැයි ඒගොල්ලන්ගේ ජීවිතේ තමන් සාර්ථකද නැද්ද කියන මතනේ. ඔය ඇවිල්ලා ඔක්කොම කතා කරන මිනිස්සුන්ගෙන් අහන්නකො තමන්ට පෝසත් කියලා කියන්න සල්ලි තියෙන්න ඕනේ. මානසික නිදහස තියෙන්න ඕනේ. කාලයේ නිදහස තියෙන්න ඕනේ. මේ තුනම නැත්තම් ඔය කිසිම මිනිහෙක් පෝසත් නැහැ. පෝසත් වෙන්නේ කොහොමද? මානසිකව නිදහසක් නැත්තම් කොහෙද තියෙන එකේ තියෙන පෝසත්කම? තමන්ට වෙලාවක් නැත්තම් කොහෙද ඒකේ තියෙන පෝසත්කම? සල්ලි තිබුණා කියලා විතරක් වැඩක් තියනවද? ඔයාට ගොඩක් දුරට හම්බෙලා ඇති සල්ලි තියෙනවා හරි බිසි. හැබැයි එහෙම හිතන අයගෙන් මොකක්ද යාගේ බිසි එකත් එක තියෙන්නේ? එයා තව අවුරුදු 500ක් ජීවත් වෙයිද? එයාටත් අරකම තමයි. අවුරුදු 80ක් 85ක් වගේ ඒ කෑල්ලක්ම තියෙන්නේ. පෞද්ගලිකව මටම පුදුමයි ඔබතුමා ලංකාවේ ධනවත්ම ව්‍යාපාරික ගොන්නේ ඉඳලා ඔබතුමාට තියෙන නිදහස ගැන. ඔව් ඉතින් මං නිදහසින් දැන් මට ඕන එකක් හිතන්න පුළුවන්. නැත්තම් රටේ ප්‍රශ්නයක් තියෙනකොට සෙමිකන්ඩක්ටර්ස් චිප්ස් හදන්න ඕනේ කියලා මනසට එන්නේ නැහනේ. නේ? ඒක ඇත්තටම පර්සනල් මට වැඩිය මම ඇත්තට මේක පැත්තේ රට ගැන තමයි හිතුවේ. දැන් මේක මේ ඩොලර් මිලියන 50 60 ගෙනල්ලා හරියන වැඩක් නෙවෙයි. මේකේ ඩොලර් බිලියන් එකක් ගන්න. අපි ඇත්තටම 600ක් ගේනවා. අඩුම ගන්න තා 500ක් 600ක් ගේන්න හරි. කියන්නේ මේක පොඩියට කරලා වැඩක් නැහැ. තව 50 50 දාලා මොනවා කරන්නද? මේකත් මේ වැඩසටහන අවසන් කරන්න කලින් තියෙන සමාජීය ප්‍රශ්නයක් මේ සමාජ මාධ්‍යවල මම දකිනවා මේ දවස්වල පෝස්ට් යනවනේ ගොඩක් වෙලාවට මේ සමහර පෝස්ට් වල තියෙන දෙයක් තමයි කොහොම හරි කරන්න ඕනේ පිටරට පාස්පෝර්ට් එකක් තමන්ගේ ළමයින්ට අරන් දෙන එක පුළුවන් නම් කොහොම හරි තමන්ගේ ළමයින්ව රට යවන්න ඕනේ කියන දේ. මෙහෙමයි. ඕකත් උගත්කමේ එක කොටසක්. කියන්නේ උගතෙකුට ඕනලකට යන්න පුළුවන් නේ මොකද පාස්පෝර්ට් ගන්න දැන්. ඉගෙන ගත්තාම ඕනම තැනකට යන්න බැරියයි. තමන්ගේ ළමයට හොඳට උගන්වන්නකෝ. ඒ ළමයි පාස්පෝර්ට් එකක් අරගෙන යයි. රට හොඳ නැත්තම්. උගන්වන්න නැතුව පාස්පෝර්ට් ගන්නේ කොහොමද? හැමෝම හිතන්නේ ගන්න බැරි දේවල්නේ. ඕස්ට්‍රේලියාවට හරි ඕන තැනකට උගත් නම් ඕන තැනකට යන්න පුළුවන්. ඒ ළමයි ලොකු නාම යයි. මේ වෙන රටවල් මොලේ නැති මිනිස්සුන්ව ගන්නෑ. එච්චරයි. හරි සිම්පල් මේක. ඔබතුමා හෝටල් ව්‍යාපාරේ ඉන්න නිසා දැන් බොහෝ දෙනෙක් කියන දෙයක් මේ කතාවත් අපි කියමුකෝ තායිලන්තය මැලේසියා වගේ රටවල වල හෝටල් වල තියෙන රූම් එක ගාණ හරි අඩුයි. හැබැයි දැන් ඒ ස්ටාර් ගණේම තියෙන ලංකාවේ හෝටල් එකක තියෙන රූම් එක charge එක හරි වැඩි. මේකත් ටුවරිස්ට්ලා මෙහෙට නොඑන්න බලපානවද? මෙහෙමයි ඉස්සෙල්ලාම අපි ගත්තමු යුරෝපියන් ටුවරිස්ට්ලා කියලා. දැන් එහෙ එයාපෝට් වල දීලා තියෙන ලෑන්ඩින් රන්වේස් චාර්ජස් ඔක්කොම අරගෙන බැලුවාම ඉස්සෙල්ලාම යුරෝපියන් ටුවරිස්ට් කෙනෙකුට වා ගිහිල්ලා දැන් අද වෙබ් එකට ගිහිල්ලා බලන්න යුරෝප් වල ඉඳලා තායිලන්තයට ගන්න ටිකට් එකට වඩා වැඩි ඊට වඩා පැය දෙකක් අඩුවෙන් ෆ්ලයි කරන්න තියෙන ලංකාවට. ඒතකොට මෙහි තියෙන ස්වර්කඩ වොලියම් එකෙත් එක ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ ලෑන්ඩින් ඒ චාර්ජස් එක්ක මේ එයාලයින් පුරුදු වෙලා ඉන්නෝ ඒ ගානට එන්න. එතකොට මුලින්ම මිනිහා ගිහිල්ලා බලපු ගමන් තේරෙන්නේ එයාලයින් ටිකට් එක අඩුයි කියලා ඒ තායිලන්තේ මැලේසියාවට වඩා ලංකාවට වැඩි. ඒතකොට ඉනිෂියල්ම එක තමයි මෙන්න මේ බැරියර් එක මම දකින්නේ. ඊළඟට ගිහිල්ලා බැලුවාම කන්ස්ට්‍රක්ෂන් කොස්ට් එක ලංකාවේ වැඩි. ඒතකොට අර වගේ රේට් එකකට මිසක්
අන්තික ඉන්ට්‍රස්ට් එකත් වැඩි. මම මේ කියන්නේ දැන් අද නෙමෙයි මම මේ කතා කරන්නේ ඉස්සරලා හදපු අයට. ඒතර ඒ ඉන්ට්‍රස්ට් එකත් වැඩි හින්දා ඔය වගේ charge නොකර අඩුවට දෙන්නත් කිසිම viability එකක් නැහැ. ඔයා කියන කතාව ඇත්ත. තායිලන්තේ අඩුවට තියෙනවා, මැලේසියාවල අඩුවට තියෙනවා. හැබැයි අපෙත් දැන් හෝම් ස්ටේ එකේ ඉඳලා එතනින් එහාට හොඳ පොඩි හොඳ හෝටල් තියෙනවා අඩුවට ඉන්න. ඒතර මං හිතන්නේ ඒකේ ලොකු ගැප් එකක් තියෙනවා කියලා. හැබැයි මම නම් හිතන්නේ මුලින්ම අර යාලා ඉන්න එකේ කියන්නේ අර මේන් බැරියර් එක පර්චේස් කරනකොට යාලා ඉන්න එකේ ටිකට් එක අඩු කරන විදිහක් තමයි කල්පනා කරන්න ඕනේ අපි. හරි ඔබතුමා සාර්ථක ව්‍යාපාරයක් හැටියට මේ හෝම් ස්ටේ කියන මේ බිස්නස් කල්චර් එක කොහොමද දකින්නේ? මේක තමයි හොඳම දේ. මොකද ඔය හෝම් ස්ටේ එකේ තමන්ගේ එක රූම් එකක් තියලා ඒ බාත් රූම් එක හදලා ඒ ටුවරිස්ට් කන්න බොන්න ටිකක් දීලා එතනින් කීයක් හරි හොයාගෙන එක රූම්ස් දෙක තුන හදිලා ඊළඟට මෙහෙමනේ හැම ව්‍යාපාරයකම පොඩියට එන්න මාර්ගයක් තියෙන්න බෑ. ඒතර මේ මාර්ගයේ එක කොටසක් තමයි මේක. ඒතර මේ මිනිස්සයා එක හදාගෙන ඊපස්සේ ඕක එක්ක තව කාමර දෙකක් එතනටම අල්ලලා හදයි. එක්ක වෙන ඉඩමක් තියෙනවා නම් තව කාමර පහක් හදාගනි. ඒතර ඔය වගේ 2000ක් විතර හැදිලා තමයි ඕකෙන් හොඳටම කරන 10 දෙනෙක් විතර කාමර 15කට එනවා. ඊළඟට 25කට. කියන්නේ ෆියුචර් අපි වගේ අය එහෙම පොඩි පොඩියට ගහන්නේ නැහනේ. ඒතර පොඩි පොඩියට ගහන්න පර්සනල් ඉන්වෝල්ව්මන්ට් එකත් එක්ක අතනින් තමයි පටන් ගන්න. ඒ කියන්නේ පළවෙනි පන්තියට යන්නේ නැතුව හයේ පන්තියේ ළමයි ඉන්නව කියලා හිතන්න හොඳ නැහනේ. ඒතර මේක තමයි පළවෙනි පන්තිය. පළවෙනි පන්තියේ ළමයි වගේ තමයි මේ හෝම් ස්ටේ එකේ එක කාමරේ තියෙන එක්කෙනා මම දකින්නේ. දෙවෙනි පන්තියේ ළමයි වගේ තමයි මම කාමර දෙකක් තියෙන එක්කෙනාව දකින්නේ. තුන්වෙනි පන්තියේ ළමයා තමයි කාමර 3 තියෙන එක්කෙනාව දකින්නේ. අන්න කාමර 10ක් විතර තියෙනකොට තමයි මම හිතන්නේ එයා 10 වෙනි පන්තිය කියලා. ඒතර මේක තමයි concept එක වෙන්න ඕනේ. මම හිතන්නේ ඒක තමයි ඉතින් ඇත්තටම ඒක මෙහෙමනේ මේ හැම එකම රිලේෂන්ෂිප් නේ. ඒතර ඒ ගෙදර නැවතිලා පුරුදු වුණාට පස්සේ අර ටුවරිස්ට් ආයි එන්නේ ඒ ගෙදරටමනේ. ඒතර සමහරක්ලාට ආයි එන්න නොහිටින මිනිස්සු මොකද හැම අවුරුද්දම එන්න ඕනේ කියලා නීතියක් නැහැ ලංකාවට. නමුත් අරක ඔටෝමැටිකල් රොටේෂන් එකක් හැදෙන්න පුළුවන්. හැදෙනවා අර තියෙන රිලේෂන්ෂිප් එකට. අන්තිමට නෑදෑයෝ වගේනේ. එවිට ලංකාවේ ඒ හැමතැනම මේ වගේ බිල් වෙලා තියෙනවා දැන්. හරි. දැන් ලංකාවේ ඉන්න තරුණ ව්‍යවසායකින් නැත්නම් ව්‍යාපාරිකින් දහස් ගණනකගේ ඉන්ස්පිරේෂන් එක තමයි ධම්මික පෙරේරා. ඔබතුමාගේ ඉන්ස්පිරේෂන් එක කවුද? මෙහෙමයි. මගේ ඉන්ස්පිරේෂන් එකක් ඇත්ත කියන්න එපයි. මං කාවවත් බෙන්ච්මාර්ක් කරලා නැහැ. මං බලන්නේ ලෝකේ තියෙන මැක්සිමම් නොලෙජ් එක ගන්න. මං නම් කාවවත් ඇත්තටම ෆලෝ කරලා එහෙම කරන්නේ නැහැ. මගේ ගේම් එක තියෙන නොලෙජ් එකත් එක්ක. මම නොදන්න ලෝකේ මොන හරි තියෙනවද? ඒක පස්සේ තමයි මම හඹාගෙන යන්නේ. දැන් ඔයා සමහරක්ලාට මගේ ඔෆිස් එකේ මේ සෙමිකන්ඩක්ටර් චිප්ස් ගැන කතා කරොත් මේක තාම අලුත් කෑල්ලක්. හැබැයි මම ඔයයි මායි තව ලබන අවුරුද්දේ මෙහා කරොත් මම මේකේ මුල ඉඳලා අන්තිම වෙනකන් කියනවා. ඒකට මට අවුරුද්දක් ඕනේ. ඉතින් එතනට ඒව තමයි අපේ ගෝල්ස්. මම නම් කිසිම එක්කෙනෙක් ෆලෝ කරන එක්කෙනෙක් නෙවෙයි. මම බලන්නේ මට වඩා නොලෙජ් එක තියෙන මිනිස්සු කොච්චරක් ඉන්නවද? මොකක්ද ඒ නොලෙජ් එක කොහොමද ගන්න පුළුවන්? ඔබතුමා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැවැන්තෙක් හැටයි. මේ තියෙන ලෙගසි එක තව අවුරුදු 100ක් ගිහිල්ලා. එතකොට ඉන්න ලංකාවේ ව්‍යාපාරිකින්, ව්‍යවසායකින් කොයි විදිහට මතක තියාගන්නවටද ඔබතුමා කැමති? මෙහෙමයි ලෙගසි කියන ඒවා ව්‍යාපාර පැත්තෙන් නෙවෙයි එන්නේ. ලෙගසි කියන එක එන්නේ තමන් රටට මොකද්ද කරේ කියන එක පැත්තෙන්. ඇත්තටම මම හිතන්නේ ව්‍යාපාර වලට වඩා এডুকেෂන් එකයි හෙල්ත් සෙක්ටර් එකේ පැත්තෙන් ලෙගසි එකක් තියන්න තමයි මම ඒක බලන්නේ. මම ඒක බලන්නේ 100% ෆ්‍රී. ඒ කියන්නේ සත පහක්වත් charge නොකර ලංකාවටම උගන්වන්නේ කොහොමද? ලංකාවගේම හෙල්ත් සෙක්ටර් එකෙන් ඒ කියන්නේ හොඳ නැවිගේෂන් එකක් දෙන්න. ඒ කියන්නේ නොලෙජ් එකකින් සූපත් කරන්න පුළුවන් නේ. ඒ කියන්නේ වැරදි තැනකට ගිහිල්ලා බෙහෙත් ගත්තොත් මිනිස්සු ඉවරයිනේ. ඒතර එතන ලොකු ප්‍රසන්ටේජ් එකක් තියෙනවා ලෙඩ ඒ කියන්නේ ස්මාර්ට් විදියට හොඳ කරන්න. ඒතර මම බලන්නේ යන්න අර ස්මාර්ට් විදියට ලෙඩ හොඳ කරන්න. ඒ කියන්නේ හරි නැවිගේෂන් එක. කියන්නේ හරි මාර්ගයේ මිනිස්සු වරින්න. මම ඒක තමයි ඒ පැත්තේ බලන්නේ හෙල්ත් එක පැත්තෙන් এডুকেෂන් එක පැත්තෙන් නම් මම සම්පූර්ණ මම හිතන්නේ ලෙගසි එක ඉතුරු වෙන්නේ උතන තමයි. මොකද බිස්නස් කියන එක ඒවා සයිකල්ස්. මොකද අපි ඩයිවර්සිෆයි කරලා තියෙන හින්දා තියෙයි.
සමහරක් බිස්නස් මට අවුරුදු 100කට ප්‍රෙඩික්ට් කරන්න බෑනේ සමහරක් ඒවා. ඒතර ඒවා තියෙනවා නැති වෙනවා අලුත් බිස්නස් එනවා. ඒතර ඒක දැන් මේ කොරෝනා එකත් එක්ක ඔයාලට හොඳටම තියෙන පුළුවන්නේ. top 500 දැන් එන්නේ AstraZeneca, Pfizer ඔක්කොම උඩට එනවා. Pfizer නම් ඉස්සරත් තිබුණා. අනිත් පොඩි පොඩි කම්පනීස් ඔක්කොම උඩ එනවා. ලොකු ලොකු කම්පනීස් පල්ලෙහාට යනවා. ඒතර මේක කොච්චර දුරට කන්ටිනියු වෙයිද? ඒව කියන්න බෑනේ මට. හැබැයි කාට හරි හොඳට උගන්වලා තිබුණොත් අර හෙල්ත් සෙක්ටර් එකේ අර වගේ මිනිස්සුන්ගේ ලෙඩ වෙන විදිහකට ස්මාර්ට් විදිහට සුව කරලා තිබුණොත් කොහොම ලෙගසි එකක් තියෙද? මම හිතන්නේ වෙන එකක්. නම අරක තමයි. දැන් ඔබතුමා ඕන දෙයක් ගැන ප්‍රෙඩික්ට් කරනවානේ. මේ කොරෝනා වගේ ව්‍යසනයක් ඔබතුමාලා කියන්නේ කොරෝනා නොවෙන්න පුළුවන් මේ වගේ ව්‍යසනයක් ප්‍රෙඩික්ට් කරලා තිබ්බද? මෙහෙමයි මේක ආවට පස්සේ ප්‍රෙඩික්ට් කරා. ඒ ප්‍රෙඩික්ෂන් එක තිබුණේ ගිය මාර්තු 15 තමයි මේ ඉවර වෙනවා يعني ඉවර වෙන පටන් ගන්නවා කියන එක පේන්න පටන් ගන්න තිබුණේ. මොකද අපේ ප්‍රෙඩික්ෂන් එකේ තිබුණේ කොරෝනා වෛරස් එක මීට ඉස්සෙල්ලා 6 පාරක් ඇවිල්ලා තියෙනවා. 67 ඉඳලා 2002 2003 2012 2005 2012 2019. ඒතර මේ කොරෝනා වෛරස් එක අපි ස්ටඩි කරලා ඔක්කොම බැලුවාම අපිට තේරුනේ අවුරුද්දකට පස්සේ තව අවුරුද්දක් ඇතුළත ඒ කියන්නේ අවුරුදු දෙකක් ඇතුළත මේක අඩු වෙන්න ඕනේ. හැබැයි ඒක ඉන්ජෙක්ෂන් ගහලා නෙවෙයි. හැබැයි දැන් මේ අඩු කරලා තියෙන්නේ ඉන්ජෙක්ෂන් එකේ. ඒතර ඒකින්ද ඇත්තටම කිව්වොත් අපේ ප්‍රෙඩික්ෂන් එකේ වරදක් තියෙනවා. ඒ කියන්නේ මේ ඇවිල්ලා තියෙන්නේ අර 6 වගේ එකක් නෙවෙයි කියන එක තාම මට කියන්න බෑ. මම තාමත් ඒක මම ලබන මාර්තු මාසේ කියන්නම්. මොකද අපි අපිට තිබුණ එකම ඩේටා එක අරකනේ. ඒතර ඒ 6ත් එක ගත්තාම ඒක නම් ලබන මාර්තු මාසේ වෙනකොට ඉවර වෙන්න ඕනේ. බෑ ඉන්ජෙක්ෂන් නොගහ. දැන් මේ ඉන්ජෙක්ෂන් ගහලානේ දැන් මේ කන්ට්‍රෝල් එක තියෙන්නේ ලෝකේ. ඒතර ඒකින්ද මගේ ප්‍රෙඩික්ෂන් එක වරදින්න පුළුවන්. ඒ කියන්නේ වරදිනවා කියලා කියන්නේ අර ආපු 6 නෙවෙයි මේ කොරෝනා වෛරස් එක. ඒ 6ට හාත්පසින්ම වෙනස් එකක්. මොකද ඒක අවුරුදු දෙකක් ඇතුළත ඉවරයි. දැන් මේනකොට රජය යෝජනාවක් ඇවිල්ලා තිබෙනවා පාසල්වල අධ්‍යාපන එක වසරේ සිට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්විය යුතුයි කියන දේ. කොහොමද ඔබතුමා දකින්නේ මේක? එහෙමනේ ඒකේ මම දකින්නේ හොඳ දෙයක්. ඇයි? ඔය හැම එකකම මව් භාෂාව අනිවාර්ය කරලා තියෙනවානේ. ඒතර මව් භාෂාව අනිවාර්ය කරලා තියෙනවා නම් සබ්ජෙක්ට් එකක් හැටියට. අනිත් එක ආගම ඒ මව් භාෂාවෙන් උගන්වනවා නම් එතකොට සබ්ජෙක්ට් දෙකක් ඉගෙනනවා මව් භාෂාවෙන්. ඒතර සබ්ජෙක්ට් දෙකක් ඉගෙනුවාට පස්සේ මව් භාෂාවෙන් අනිත් එක ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්තා කියන එක එච්චර කාටවත් වොරි වෙන්න දෙයක් නැහැ නේ. ඉතින් මම නම් හිතන්නේ ඒකේ මොකද ළමයින්ම මේ භාෂාව ඉංග්‍රීසි භාෂාවට හැදුවේ නැත්තම් මේ ළමයි නොලෙජ් එක ගන්නෙ මොකෙන්ද? මොකද්ද මේ මිනිස්සු බලාපොරොත්තු වෙන දේ? ඉංග්‍රීසි ඉගෙන ගත්තේ නැති ළමයෙක් සමාජයට ආවොත් එයා ඉගෙන ගන්න තියෙන මොකද්ද? එයාට තියෙන පොත මොනක්වත් නැහැ. මේ සම්පූර්ණම නොලෙජ් එකේ බැරියර් එක තියෙන භාෂාව. ඉතින් ඉංග්‍රීසි නැතුව මොකුත් කරගන්න බෑනේ. ඉංග්‍රීසි නැත්තම් පුළුවන් එකම දේ තමයි සමාජයේ තමන්ගේ ජාතියේ මිනිසුත් එක්ක කමියුනිකේට් කරන්න. අද වෙනකොට ඔෆිස් එකකවත් වැඩ කරන්න බෑනේ ඉංග්‍රීසි දන්නේ නැත්තම්. ඒතර තමන්ගේ ළමයාව ඔෆිස් එකකවත් වැඩ කරන්න ආස නැති අම්මලා තාත්තලා තමයි ඉංග්‍රීසි ඕනේ නැහැ කියලා හිතන්නේ. නැත්තම් ඉතින් ගොවිතැනක් වගේ එකක්, කඩේක වේටර් වැඩක්, ෂොප් එකක ඇඳුම් තෝරන්න වැඩක්. ඒතර තමන්ගේ ළමයා යන්න තැන දැනගන්න ඕනේ. ඉතින් මම හිතන්නේ මේ ඉංග්‍රීසි කියන එක අනිවාර්යයි. ඒක ඇතුලේ තමන්ගේ මව් භාෂාවයි ආගමයි තමන්ගේ මව් භාෂාවෙන් උගන්වනවා නම් උතරින් එහාටත් ඉතින් යන්න පුළුවන් නම් මට තේරෙන්නේ නැහැ. මම හිතන්නේ ඉංග්‍රීසි ඉගෙන ගත්ත මිනිස්සු අනිත් මිනිස්සු මෙතනට එනවට විරුද්ධයි කියන හිතලා තමයි මම හිතන්නේ. බොහොමත් ස්තුතිවන්ත වෙනවා ස්ටෑන්ඩ් බයි විත් ලහිරු වැඩසටහනට සහභාගී වෙනවට අවසාන වශයෙන් කවුද ධම්මික පෙරේරා කියන්නේ? අම්මා දාපු නමක්. බොහොමත් ලංකාවේ විශාලතම ඔන්ලයින් කැමරා ස්ටෝ එක කැමරා LK විදින් ගෙදර ඉන්න ඔයාට දැන් ඔයා කැමතිම කැමරා එක ඔන්ලයින් ගිහිල්ලා තෝරලා ගෙදරටම ෆ්‍රී ඩිලිවර් කරන්න සූදානම්. ක්‍රෙඩිට් කාඩ් වලින් ටික ටික ගෙවන්නත් පුළුවන්. ප්‍රොඩක්ට්ස් 5000කට වඩා. ලෝකයේ ජනප්‍රියම කැමරා සන්නාම එකම තැනකින් මිලදී ගන්න. ඔයා දැම්ම යන්න cameralk.com එකට.
බාගන්නත් දැනගන්නට. ඉතින් හෙළිදරව්ව වැඩසටහනට TV back to school ඔන්ට්‍රාකගනින්ත ස්වාස social media වල අපේ මේ ලෝකල් සිස්ටම් ෆේස් ටු ෆේස් වැඩසටහනක්